Okay, so today we are starting about the CSS, Cascade Style Sheets. I think you have the notes with you. මම note එකක් දුන්නා මම හිතන note එක අතේ තියෙනවායි කියලා. ඉතින් අපි note එකේ අවශ්‍ය තැන් පුරවන යනවා. So take the notes. සටහන් ටික ගන්න ළඟට. මම හිස්තැන් තියලා තිනවා ඒකේ පුරව ගන්න. සමහර notes මම ලියලා තිනවා ගොඩක් ඒවා. ත්‍රේතන් අපිට ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒවත් එක වැඩේ කරන්න පුළුවන්. So first question we asking, what is CSS? Normally CSS means cascading style sheets. I mean the සිංහලෙන් කියනවා වචන ගොඩක් කියනවා ප්‍රගමන රටා පත්‍රිකා කියනවා ප්‍රපතිත විලාස පද තව නම් කියනවා. ඒක සරලව අපි කියන්නේ මේ CSS කියලා. අපිට මුලින්ම දෙන ප්‍රශ්නේ තමයි මේ CSS කියන්නේ මොනවද? මේකෙන් මොනවද කරන්නේ? අපිට මේක මොකටද ඕන කරන්නේ? ඉතින් මම මේක ගැන විස්තර බොහෝ විට කිව්වා. අපි සාමාන්‍යයෙන් වෙබ් පිටුවක් සැලසුම් කරන්නේ නිර්මාණය කරන්නේ HTML පාවිච්චි කරලා. හැබැයි HTML කියලා කියන්නේ ඉතාමත් ශක්තිමත් ඩිසයින් ටූල් එකක් නෙමෙයි. HTML වලින් වඩාත් ආකර්ෂණීය වෙච්ච වෙබ් පිටු හදන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි යනවා ඊට වඩා සාර්ථක එකක් තමයි මේ CSS කියන එක. හැබැයි අපිට CSS එක තනියෙන් පාවිච්චි කරන්න බෑ. CSS කියන්නේ HTML වලට ලැබෙන අතිරේක කෑල්ල. CSS is something additional to the HTML. This improve the visibility of the HTML coding. හරිද? ඒක නිසා අපිට ඒකෙදි ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. Okay. First question asking, what is CSS? CSS is especially some kind of a styling language. අපි කියනවා මේක මේ හැඩ ගැන්වීමේ භාෂාවක්. හොඳයි ඔක ලියා ගන්න ටක් ගාලා එනවා. මයිට තියලා තියෙනවා. ටක් ගාලා ලියා ගන්න පුංචි වාක්‍යයක්. CSS is a styling language used to format HTML documents. අතන මේක අපි කියනවා මේ HTML වලට additional කෑල්ල. අපිට මේකෙන් HTML වල දේවල්ම වැඩිපුර හොඳට කරන්න පුළුවන්. මේ ගොඩක් අලුත් දේවල් කරන්නේ නැහැ. අර අපි කතා කරන HTML භාෂාවෙන් කරපුවා අපි ලස්සන කරනවා. මේක හරියට අපි කියන්නේ මේකප් කරනවා වගේ. දැන් අපි කිව්වොත් යම්කිසි අපි කියමු යල්ලා මේක ඉන්නවා කියලා. අපි මේකප් කළා මොකද කරන්නේ? ලස්සන වැඩි කරනවානේ. දැන් මොකද සාමාන්‍ය කෙනෙක්ව දැන් අපි කියන මනමාලයක් වගේ නේද? අවස්ථාවේදී අපි මේකප් කරනවානේ. So CSS like making up. It is making some clear looking, good looking, attractive looking. අපි මේක ලස්සන කරනවා, ආකර්ෂණීය කරනවා. ඒකයි CSS ඕන කරන්නේ. So CSS කරාම තමයි HTML code වලට අවශ්‍ය කරන අතිරේක අංගෝපාංග එකතු කරන එකයි. So how can we use CSS? අපි කොහොමද CSS පාවිච්චි කරන්නේ? අපිට CSS පාවිච්චි කරන්න පුළුවන් මූලික උපක්‍රම තුනක් තියෙනවා. මූලික ක්‍රම තුනක්. අපි CSS පාවිච්චි කරලා යනවා CSS ලියන්න පුළුවන් කෝඩ් ලියන්න පුළුවන් ආකාර තුනකට. අපි කියන එකක් තමයි inline, පේලිගත විලාසය. පේලිගත. දෙවෙනි එක අපි කියනවා internal නැත්නම් embedded කියලා. අභ්‍යන්තරව කාවැද්දු විලාසය. තුන්වෙනි එක කියනවා external නැත්නම් linked style sheet කියලා. බාහිරව සබැඳි. ලියා ගන්න කොයි තුන? සිංහල මාධ්‍ය කටින් ඉංග්‍රීසි එකම ලියා ගන්න. There are three ways we can use CSS. One is inline, next one called internal, sometimes called embedded. Third one is external or linked. මේ ටික හොඳට මතක තියාගන්න විභාගෙදී CSS ගැන හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් කොටසක් තිබුණා. HTML කොටසයි CSS කොටසයි. දැන් වර්තමානයේ ඒකත් එක්ක තුන PHP කෑල්ලකුත් නේද? PHP අලුතෙන් ආපු නිසා අපේ ප්‍රශ්නේ ඇතුලේ මේ ටික තියෙනවා. නිසා අපිට මේ කොටස් ටික අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්න ඕනේ. You must learn very well these things. නිසා මේකත් අපි කියන ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් එකක්. තමන් ප්‍රැක්ටිස් කරලා බලන්න. This can be practiced. මේක ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. මොකද මම මේකට දැන් අලුත් ලොකු දේවල් ඕනේ නැහනේ. අපිට කම්පියුටරේ තියෙන normal web browser නෝට්පෑඩ් එක ප්‍රමාණවත්.
ඒකෙන් මේක කරන්න පුළුවන්. දැන් අපි දැන් Python වගේ ගියාම ටිකක් අමාරුයි. අපිට Python වල වැරදි එන ඒවා අපිට බලන්න ටිකක් අමාරුයි. නමුත් මේක එච්චර අමාරු සංකීර්ණ දෙයක් නෑ. අපිට බොහොම පහසුවෙන් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. So first we talk about the first one inline. දාගන්න මාතෘකාව inline. හරි. මෙතන අපි short form එක. අය මොකද කියන්නේ මේකෙදී? අර අපි පාවිච්චි කරන tag එක ඇතුළෙම අපි අවශ්‍ය කරන setting ටික කරනවා. What we are doing is using the HTML tag we are setting of attributes within the tag. අපි අදාළ setting ටික අර tag එක ඇතුළෙම කරනවා. style කරපු ලක්ෂණේ පාවිච්චි කරලා අපි එමය කරන්නේ. දැන් ඉස්සෙල්ලා මේ කෙටි වාක්‍ය ලියා ගන්න. මේ නිල් පාටේ තියෙන කෙටි වාක්‍ය එක තමයි සරල නෝට් එක. මෙතන සම්පූර්ණ විදික විස්තරේ. විස්තරේ පොඩ්ඩක් ලියා ගන්න අපි උදාහරණයක් අරන් බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ෂෝට් මේ නිල් පාට එක තමයි වැදගත්. අපි ඒක ෂෝට් එකෙන් කිව්වා. අදාළ උසුලනේ තුල ස්ටයිල් උපලක්ෂණේ භාවිත කරමින් අවශ්‍ය සෙටින් කරනවා. Use the style attribute within the relevant tag. හරියට ලියාගත්තනේ. චුට්ටක් මේක තේරුම් ගන්න මේකේ මොකද වෙන්නේ කියලා. So there are three ways to use the CSS. One is the inline. That's the most simple one. අපි inline එකේ මොකද කරන්නේ? අපි tag එක ඇතුළේම අපේ coding ටික අර style ටික ලියනවා. එතකොට ඒ style එක බලපාන්නේ tag එකට විතරයි. ඒ කොටසට විතරයි. ඒක ඉතින් එහාට බලපාන්නේ නැහැ. So බලපාන්නේ අදාළ ඒ කියන tag එකට විතරයි. නැත්නම් element එකට. ඇත්තට element එකට විතරයි. වෙනතට බලපාන්නේ නැහැ. ඉතින් මේක හරිම සරලයි. අපිට ගොඩක් වෙලාවට මේකෙන් වැඩ ගන්න පුළුවන්. දැන් සමහරට අය අපිට level 3ක් තියෙන්නේ කියලා. අපි පස්සේ තේරුම් ගන්නවා ඇයි අපිට මට්ටම් 3ක තියෙන්නේ.
inline internal external. So inline එක බලපාන්නේ අදාළ පේලි සඳහා පමණයි. අපි මේක ලියන්නේ කොහොමද? How can I write this one? අපි තාපුවට ඉගෙන ගන්න කොහොමද ලියන්නේ කියලා. මේකෙදි අපි කියනවා මේ ප්‍රමුඛතාවය කතාවක්. ප්‍රමුඛතාවය කතාව. අපිට දැන් internal තියෙනවා නම් external තියෙනවා නම් inline තියෙනවා නම් inline එකට තමයි වැඩිම බලය තියෙන්නේ. මොකද මෙයා ඉන්නේ tag එක ඇතුලේ. So inline has the highest precedence over the other types. So ඒකත් පොඩි සටහන් ලියන්න ඔය යටින් පොඩි පෙළයක් ලියා ගන්න. විශේෂ සටහනක් වශයෙන් තරුවක් දාලා inline has the highest precedent level, highest priority. මේ කැලලත් මේ පුංචි වාක්‍යයක් ඉස්සර ප්‍රශ්නයක් අහලා තිබුණා. ඉතින් හැමතිස්සම මේ සටහන මෙහෙම දෙනවා. එක සැරයක් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ගැන ඔය තුනේ මොකද්ද වඩා බලවත් කියලා. What has the highest power? Priority. කියන අපේ වෙබ් පිටුවක නම් තුනම තියෙනවා නම් ඉස්සල්ලාම මොකද්ද? මේ inline කියන එක. ඒක හරියට අර ගේ ඇතුලේ තියෙනකොට ඒක බලය වැඩි නේ ඒ වගේ තමයි මේක inline නිසා. ඉතින් පොඩ්ඩක් තව ඉස්සරහට යන්න මෙන්න මේ තමයි අපි කරන උදාහරණේ. බලන්න උදාහරණේ පොඩ්ඩක් හොඳට බලන්න ඉස්සල්ලා. මේ අපි මේ පහළ පෙළේ අපිට පුරුදු එකක්. අපි මේ කතා කරන නේද? මේ දෙවෙනි පෙළේ අපිට මේකට පුරුදු එකක්. මේකට පුරුදු වෙන්නේ H1 එක හෙඩින් කරා. මේ බලන්න මෙතන මම මොකද කරේ කියලා. H1 එකේ මම ස්ටයිල් එකක් ඩිෆයින් කරා. I may define කරන විදිහ තාචුට්ට ඉගෙන ගන්නවා. But first think about the normal style using. නිකම් පාචනේ. දැන් මේ H1 කියන එකේ මම මුකුත් අතරේක සෙටින් කරලා නැහැ. එතකොට මෙතනදී මේ H1 එකට බලපාන්නේ HTML වල define කරන setting එක. එතකොට මේ my heading කියන එක පේන්නේ මොන විදිහටද? සාමාන්‍යයෙන් ටිකක් අර size එක ලොකු අකුරු. බෝල් කරලා ලොකු අකුරු එච්චරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. හැබැයි දැන් මම මේ H1 එකේ define අලුත් style එකක් define කරනවා. මොකක්ද ඒක? font එකේ family එක හදනවා මේ වර්ධනා කියන જાතියට. ඕන එකක් නේද? ඕන නමක් දාගත්තා ඒක. එතකොට මේ my heading with inline style කියන එක මේ heading එක print වෙන්නේ අර size එක ලොක් කරනවා. හැබැයි අකුරු එකේ font එක වෙනස් කරනවා. ඒතර මොකද අපි කතා කර heading එකේ එයා HTML වලට ගන්න default font එකක් තියෙනවා. මොකක්ද HTML define කරපු font එක. ඒකෙන් තමයි මේ my heading එක පිටින්නේ කරන්නේ. ඒක සිස්ටම් එකෙන් තීරණය කරන එක. ඒතර අපි බ්‍රවුසර් එක නමුත් මට පුළුවන් මේ මගේ heading එක මෙන්න මේ වගේ තත්ත්වයටපත් කරන්න. මේක තවත් ලස්සනයි මෙතනට ආවම මේ paragraph එකට ආපුවා. සාමාන්‍යයෙන් paragraph එකක් අපිට normal අකුරු size නේ වෙන්නේ. නේ font size එක සාමාන්‍යයෙන් normal size. හැබැයි මම දැන් මොකද කරේ? මගේ font එකේ නේ setting හැදුවා. අතන paragraph එක. paragraph එක හදනවා setting මොනවද? font එක මේක කරනවා Arial කරනවා. color එක red කරනවා. font size එක 20 pixel කරනවා. මෙන්න මේ වාක්‍යය and inline style paragraph කියන එක පේන්නේ මෙන්න මේ setting ටිකත් එක්ක. එතන මේ normal paragraph කියන එක සාමාන්‍ය paragraph එකක්. දැන් බලන්න මෙතන setting එක හැදුවට ඒක මේකට බලපාන්නේ නැහැ. ඇයි? inline. බලපාන්නේ අදාළ පෙළට පමණයි. You can see clearly we make a inline style that will affect only to that line. Start from here, ending from here. So these settings will be applied only to the X and inline style paragraph. It doesn't affect to the next paragraph. I මෙතන මොන හරි p එකක් ලිව්වට පස්සේ ඒකට බලපාන්නේ නැහැ. ඇයි inline? ඒ පෙළට පමණයි බලපාන්නේ. ඉතින් මේක අපි ලියන පුංචි නීති ටිකක් තියෙනවා. ඔයාලා පැහැදිලිව බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා අපි ස්ටයිල් කරන වචන දාලා සමාන ලකුණක් දාලා font family වචන දෙකක් අපි වචන දෙක කනෙක්ට් කරනවා hyphen එකෙන්. hyphen එක අනිවාර්යෙන් තියෙනවා. දැන් අපිට මතක ඔයාලා අපි කතා කරා font කියලා tag එකක් මතකද? font tag එක අපිට මොකද්ද? face කියන attribute එක. දැන් මේකෙදි මේ attribute කියලා කියන්නේ අපි. අපිට වෙන නමක් කියන්න තාචුනේ අපිට හම්බ වෙනවා. හරිද? අපි තාචුනේ කරන මේවා අපි වෙන. අනිවාර්යෙන් මේකේ දැන් අපි font face කියලා අපි ලිව්වේ කොහොමද? සමාන ලකුණක් දාලා double quote ඇතුලේ අර font එකේ නම ලිව්වා. මෙතන කරන්නේ මොකද්ද? මේ font එකේ නම ලියන්නේ colon එකක් දාලා double quotation මේ කැලට අනිවාර්ය නැහැ.
හැබැයි දැන් මේ h1 එකේ style එකේ attribute එකක් නේ. ඒක නිසා තමයි අපිට මේ ටික කොම double quotes එක දාන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම CSS වලදී හැම එක setting එකක්ම වෙන් කරන්න ඕනේ semicolon එකක් දාලා. ඔකට මතකයි අපි font කියන tag එකේ පළවෙනි tag attribute එක ලිව්වා දෙවෙනි attribute එකේ හිස්තනක් තියෙනවා. font එකේ face එකයි color එකයි size එකයි අයිමද තියෙන්නේ මොකද්ද හිස්තන. මතකයිනේ? But here with the style setting we have to put a semicolon to say end of the setting. අපි මේක ඉවරයි කියලා කියන පාවිච්චි කරනවා මේ තිත්කමාව. තිත්කමාව පාවිච්චි කරනවා. මෙතනත් බලන්න දැන් මේ කොටස් තුනක් තියෙනවා. මේ බලන්න මේ පළවෙනි කෑල්ල වෙන් කරා මේ දෙවෙනි කෑල්ල වෙන් කරා. හැබැයි අනිවාර්යයෙන්ම අගටත් එකක් දාන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම අගටත් එකක් දාන්න ඕනේ. මේ අපි පාවිච්චි කරන setting එක මේ තියෙන්නේ මෙතන value එක. නිසා අපි මේ දෙක අනිවාර්යෙන් වෙන් කරනවා මොකක්ද දාලාද? colon එකක් දාලා. colon එක අනිවාර්යයි. නැත්නම් අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. so මේ තියෙන අපි කියන property කියලා ගුණාංගය මෙතන value එක අගය. so මේ අපි හදන්නේ මොකද්ද? font family කියන ගුණාංගය. we are setting the font family property with the value area. මෙතන කරේ මොකද්ද? font family හදුවා වර්ධනා කියන font type. ඒක ඕන අපිට දාගත්තා ඒක. හරි? right උදාහරණ ලියා ගන්නකො එනං උතන. උදාහරණ පොතේ ලියා ගමු නේද? පොත අතට තියෙනවා. උතන ලියා ගන්නත් පුළුවන්. උදාහරණ ලියා ගන්න නෝට් එකේ ඇතිනේ නේද? ඉඩ ඇති උදාහරණ ලියා ගන්න. අපි ගහලත් බලමුනේ. පැහැදිලිව ලියා ගන්න. එතන මෙතන වෙන් වෙන්නේ colon එකකින් මෙතන අවසන් කරන්නේ semicolon එකකින්. මෙතන වෙන් වෙන්නේ colon එකකින් අවසන් වෙන්නේ semicolon එකකින්. මේ වචන දෙකක් නිසා දානවා hyphen එක. space තියන්න බෑ මෙතනදී. See you can see that font family font size. You are separating these two words with a hyphen. අයි වෙන් කරන්නේ පුංචි hyphen එකක් දාලා. ලියාගත්තනේ. අපි මේක පුංචි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. පොඩ්ඩක් අපි ටයිප් කරලා බලමු මේක කොහොමද එන්නේ කියලා. ඒතර අපිට මේක දැනගත්ත අය කොහොමද එන්නේ කියලා.
මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. අන්න මම ටයිප් කරා මේක නේද? අපි මේක ටයිප් කරා. ඔතන මේක ටයිප් කරලා තියෙන්නේ මේ ටික එහෙම අපි ගත්තා. ඔය විතර අපි සේව් කරා මේක css1.html කියලා. you know that html file. අපි මේක රන් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා නේද? මම රන් කරන්නම් මගේ ෆයිල් එක දැන්. ඔයගොල්ලෝ පේනවා කියලා මම හිතන්නේ. පේනවනේ? පේනවද? මේ අර ෆොන්ට් ටයිප් එක. දැන් මේ තමයි normal heading එක. මේ අර අකුරු පාට වෙනස් කරලා තියෙන්නේ. පේනවද? දැන් මට නම් මේ heading එක කාටද වෙනස් කරන්න පුළුවන්. මම දැන් CSS code එක ලිව්වොත් මෙතන නේද? color red කියලා අපි blue කියලා මොනවාරි වෙන පාටක් දාමු නේද? බලලා අපි කියමු green කියලා නැත්නම් yellow කියලා ඕන පාටක් හොදාගත්තා ඒක. බලන්න අපි දැන් මෙතනට ගියාම මේකේ color එක වෙනස් වෙනවා. පේනවද? අපිට මේක සාමාන්‍ය HTML එකෙන් කරන්න බෑ. If you try to change the color of the heading with HTML, it's very much difficult. හරිද? If you try to do this one with the normal HTML, very much difficult. අපිට ඒතර දාගන්න ඕනේ දැන් මේ මම font size එක දැන් සාමාන්‍ය heading size වෙනස් කරන්න බෑ අපිට HTML වල. හැබැයි මෙතන වෙනස් කරන්න පුළුවන් අපිට. අපි font size එක ගත්තොත් නේද? අපිට font size එක අරගෙන මෙතනට apply කරගත්තොත් අපි ගමු size එක 50ක් වයි දාමු. 20 කියන්නේ පොඩි ඉලක්කමනේ 50ක් වයි දාමු. You can change it. පේනවද? Normally you can't do these things with HTML easily. කරන්න පුළුවන් සමහරට ගොඩක් අමාරු. සමහර කරන්න බෑ සමහරක් ඒවා. සමහර කරන්න බෑ සමහර කර ගොඩක් අමාරුයි. පේනවනේ. ඒක බලපාන්නේ මේ පිටට වෙන බලපාන්නේ. So now what I did was I just combined few other things. මම සමහර අනිත් ඒවා combine කරා මේක. නේද? අපිට ඒක කරගන්න පුළුවන්. දැන් මම font type එක වෙනස් කරත හැකි නේද? වෙන එකක් දාගත්ත හැකි ඕන නම් අපිට මෙතන font එකක් හොයාගන්න පුළුවන් මෙතනින් ගිහලා මේ font එකෙන්. අපිට ඕන font එකක් apply කරගත්ත හැකි. ඉතින් නම font එකේ type කරද්දී පරිස්සම් වෙන්න. අකුරු එහෙම හරියට type කරන්න නැත්නම් අපිට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මෙතන ඕන එකක් නේද? මේ ඕන font type එකක් ගත්ත හැකි අපිට. අපි ඉතින් balloon කියලා ගමු. මොනයිද දන්නේ නැහැ. අපි දාලා බලමුකෝ නේද? font එක balloon කියලා. මයි කියලා ලස්සන font තියෙනවා ගොඩක් ඒවා හරි. පේනවනේ? වෙනස් වුණා font එක. ඕන තව font වර්ග දෙනවා අපිට ඕන තව වෙන font එකක් ගත්ත හැකි ඕන. You can have different fonts. මේ බාසුගාවා එකක් ගත්තොත් නේද? You can see that. දැන් මේක සාමාන්‍ය HTML එක කරන්න බෑ සාමාන්‍ය. හැබැයි අපි දැන් ඉන්නේ CSS නේ. මේක හොඳ කරත හැකි අපිට. තව setting තියෙනවා. But this is one of the settings we are trying to do. පේනවනේ? So different things. දැන් අපි මේක type කරලා තියෙන ඇත්තටම මිශ්‍ර අකුරු නේද? අපිට සේම දෙක නමුත් ඒක ඔක්කොම කැපිටල් යනවනේ. ඒක ඒ ෆොන්ට් එකේ හැටි. ඒ ෆොන්ට් එකේ තියෙන කැපිටල් අකුරු විතරයි. වෙන ඒවා නෑ ඒ ෆොන්ට් එකේ. ඒකයි හේතුව. එනිසා අපි වෙන ෆොන්ට් එකක් දාමු. තව එකක් you can try. ඕන කලර් එකක් දාගන්න ඕන එකක් දාගන්න නේද? අපි මේවා එකක් ගමු මේවා එකක් ස්ක්‍රිප්ට් ලෙටර් එකක් නේද? දැන් මෙතනදී මම මේක තෝරන්නත් හේතුවක් තියෙනවා. දැන් මේකේ වචන දෙකක් තියෙනවනේ. දැන් මෙතනදී මෙන්න මේක ගහද්දි මෙන්න මේ ටික ගහද්දි මේක දාගන්න සිංගල් එක ඩබල් කොටස් ඇතුළේ. නැත්තම් වැඩ කරන්න නැතුව යන පුළුවන් සමහර වෙලාවට. සිංගල් කොට ඩබල් කොට් හරි. දැන් මෙතන අපිට ඩබල් කොට් නිසා සිංගල් කොට් දාගන්න මෙතනට ඒක තියෙනවනේ සිංගල් පේනවනේ. See now this is a different font.
hari samay ponche apa, so that will affect only to that particular line in line ඒක බලපාන්නේ ඒ පේන පණ අනිතර බලපාන්නේ මේකට බලපාන්නේ දැන් මේ විදිහට pure HTML ලියපු එක අපිට මේක වෙනස් කරන්නත් බෑ setting කරන්නත් බෑ මේක normal p tag එක so මේ paragraph එකට ගොඩක් ඒවා කරන්න බෑ ඔයගොල්ලෝ දන්නවා alignment හදන්න ඒවා කරන්න පුළුවන් නේද ඒවා කරන්න පුළුවන් alignment හදන්න දැයි නමුත් ඊට වඩා ලොකු දේවල් කරන්න ගියාම බෑ දැන් p tag එක අපිට font tag එකක් කොහොමද නේ p එක ඇතුලේ font tag attribute එක නැහැ නේ අපිට වෙනම tag එකක් font tag එක වෙනම ගන්නවා ඒතර ඒක තමයි size එක කාඩ හදන්න මේක නිසා ටිකක් මේක සංකීර්ණ නමුත් මෙතනට ආව මේක අපිට සිම්පලි කරගන්න පුළුවන්කම තියෙනවා නිසා ඔයගොල්ලෝ මේවා try කරලා බලන්න ඉතින් මේක මම save කරේ මොකක් හරි නමද HTML කෝඩ් එකක් වශයෙන් මේ HTML තමයි මේක පාවිච්චි කරන්නේ so we are using within HTML ඒකයි මම කිව්වේ මේක එච්චර අමාරු එකක් නෙවෙයි පහසු එකක් you can see that is in line පේලිගත අපි පේලිය තුල ලියනවා we are writing within the line next one we are calling as internal අභ්‍යන්තර නැත්නම් embedded කාවැද්ද මෙන්න වැඩි මේකෙදි මොකද කරන්නේ අපි style කියලා tag එකක් define කරන කොහෙද head part එකේ දැන් අපි මෙතෙක් කල් කිව්වේ head part එක මොකක්ද දැම්මේ එකම එකනේ අපි දැම්මේ ගොඩක් වෙලාට ඒ දැම්මේ අර title එක විතරනේ but now you can see we can define some other things with the head part we can introduce some other things within the head part අපි දැන්ට ගොඩක් ඒවා පාවිච්චි කරන්නේ නැහැ head එකේ නේ අපි පාවිච්චි කරේ title එක විතරයි but now you can see we are defining set of tags within the style tag අපි style tag එක element එක ඇතුලේ අපි ගොඩක් ඒවා ලියනවා එතකොට මොකද වෙන්නේ මේ දාන setting ටික ඒ පිටුවටම බලපානවා whenever we use something as internal those settings will be applied to that whole page නිසා මේකයි පාවිච්චි කරන්නේ මොකද්ද මුළු පිටුවටම අවශ්‍ය කරන setting එක දෙන්න. so මේක ගත්තොත් first level එක inline second level මොකද internal මේක external වඩා බලපානවා. external central දෙකක් තිබ්බොත් එයා බලපාන්නේ මොකද්ද internal එක. එහෙනම් පොඩ්ඩක් ලියගමු විස්තරේ. බඩ අදගන්න මෙන්න මේ කෑල්ල අපි summary දෙන විතර නිල් පාටින් ඒක සාරාංශය. so we are defining required styles within the style/style tag. style element එක තුල තමයි අපි අවශ්‍ය කරන දේවල් ටික introduce කරන්නේ. ඒ ටික අදාළ වෙනවා මුළු පිටුවටම බලපානවා. අපි පොඩ්ඩක් කරලා බලන්න අපි පුළුවන් බලන්න කොහොමද වෙන්නේ කියලා අපි චුට්ටක් කරලා බලමු.
ලියාගත්ත නේද? හරිනේ. අපි බලමු මේකත් කුංචි එක්සර්සයිස් එකක් අරගෙන කොහොමද උදාහරණ කරන වෙන්නේ කියලා. දැන් හොඳට මතක ගන්න ඉන්ලයින් එක බලපාන්නේ අදාළ පේජයට පමණයි. Inline will affect only to the particular line, the given tag. එච්චරයි. Internal will affect to the whole page. හැබැයි internal සහ inline දෙකක් තිබ්බොත් වඩා බලවත් මොකද්ද? වඩා බලවත් inline එක. internal එකට වඩා අඩු බලයක් තියෙනවා. If you have both inline and internal, inline will get the highest priority. හරි. බානක මේ උදාහරණ දිහා පොඩ්ඩක්. දැන් බලන්න මේක දිහා ටිකක් හොඳට. So how do we define an inline internal style? We use the style tag. We are saying the type is normal text of CSS. Normal text type. Text CSS. අපි define කරනවා h1 කියන tag එක පාවිච්චි කරොත් color red කරන්න. අපි කිසියම් තැනක පාවිච්චි h1 tag එක ඒ color එක red කරන්න. අපි කිසියම් තැනක පාවිච්චි p tag එක ඒ color එක blue කරන්න. පැහැදිලිද? අපි දැන් මේක ඇප්ලයි කරලා බලමු යම් තැනකට. ඉස්සලා ලියාගෙන පොඩක් බලන් ඉන්න අපි මේක ඇප්ලයි කරලා බලමු මොකද තේරෙයි වැඩේ කොහොමද වෙන්නේ කියලා මේකත් එක්ක. අපි ඔක දැන් පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ අපේ සාම්පල් එකත් එක්ක. දැන් බලන්න මේ දිහා පොඩක් හොඳට දැන් මම ලියපු ටැග් ටික දැන් අර මම එකතු කරා දැන් අතනට. දැන් ඔයගොල්ලෝ දාන්න හෙඩ් පාර්ට් බොඩි පාර්ට් තියෙන්න ඕනේ. මම ටයිටල් දැම්මේ නැහැ. So මම ඩිෆයින් කරා මගේ ඉන්ලයින් ස්ටයිල් ටික මෙතන මේ විදිහට. මේ ඉන්ටර්නල් ටික. ඒතර මම දැන් කොහේ හරි h1 පාවිච්චි කරොත් එයා මොකද කරන්නේ? ඒක සෙට් කරනවා කලර් එක රෙඩ්. ඒ කියන්නේ මෙන්න මේකට මේක බලපායි දැන්. මේ කලර් රෙඩ් වෙයි. හරි මේක රෙඩ් වෙයි. මේක ග්‍රීන් නේ තියෙන්නේ. දැන් මේ පැරග්‍රාෆ් එකට කලර් එක රෙඩ්. මේ පැරග්‍රාෆ් එකේ. මේ පැරග්‍රාෆ් පාට මොකද්ද? ඒක බ්ලූ වෙනවා. පේනවද? අපි බලමු දැන් කරලා. ඔය කතාව වෙනවද කියලා. බලන්නකෝ. හරි නේද? දැන් මේ දෙකට බලපෑවේ නැහැ. මේකට බලපෑවේ නැහැ. ඇයි ඒක ඉන්ලයින් නේ. මේකට බලපෑවේ නැහැ. ඒක ඉන්ලයින් නේ. Inline has the highest priority. මේ දෙකට බලපෑවා. අපි දැන් පොඩ්ඩක් පාට වෙනස් කරමු නේද? අපිට ඒක try කරද හැයිනේ පාට වෙනස් කරලා මේකත් එක්ක. අපි දැන් මේ පාට blue නේ තියෙන්නේ මේක yellow කරමු. yellow කරමු. yellow කියන එක පේන්නේ අපිට හොඳට screen එකේ. නමුත් අපිට try කරලා බලන්න හැකිනේ. පේනවද? දැන් font size එක lock කරලා බලමු. මේක නේ font size එක පොඩිනේ අපිට දැන් ඒක පොඩි නිසා පේන්නේ නැහැ නේද? පේනස ෆොන්ට් සයිස් එක ලොකු කරලා මෙතන දාමු අපි ෆොන්ට් සයිස්. අපි ෆොන්ට් සයිස් එක ලොකු සයිස් එකක් දාමු නේද? ෆොන්ට් සයිස් එක අපි කියමු 100 වගේ එකක් නේද? ෆොන්ට් සයිස් එක 100 වගේ කරා බලන්නකො මොකද දැන් වෙන්නේ කියලා අපිට. පේනවද? මේ කා පාට 100 කරා. හරි? you can see that. ඒක බලපාන. ඒතර අපි දැන් ඇතුලේ ලිව්වොත් තව p එකක් මම මොකක්ද තව p tag එකක් ලිව්වොත් if I write something p here, say now p my name is something like this. මම ටග් ගාලා දාන්න chat එකට මේ my name කියන එක පේන්නේ මොන පාටේ size එක මොකක්ද කියලා. my name කියන එකේ size එක මොකක්ද? පාට මොකක්ද? Let me know what is the size of my name and the color of that one. Size එක මොකද්ද පාට මොකද්ද? my name කියන එකේ. chat එකට දාන්න මට කියන නේ my name කියන එකේ color එක මොකද්ද? size එක මොකක්ද? ඔව් ප්‍රියන්කේගේ උත්තරේ හරි, සිසුරගේ උත්තරේ හරි. අනිත් අයත් දාන්න බලන්න.
මිතේෂි උත්තරේ වැරදි. මට කොටස් දෙකක් ඕනේ. සයිස් එකයි කලර් එකයි දෙකම. රණදිගේ උත්තරේ හරි. ඉරෝෂිනීගේ උත්තරේ හරි. රණදිගේ උත්තරේ හරි. පෙසන්දිගේ උත්තරේ හරි. නේද? my name කියන එක පේන්නේ. දැන් මේකට බලපාන්නේ inline එකද internal එකද? බලපාන්නේ මොකද්ද? internal එක. internal එක මෙතන define කරලා තියෙනවා. එතකොට මෙතන define මොකද්ද? yellow with 100. ඒ නිසා අපි මේක දැන් බැලුවොත් වෙන්නේ කොහොමද කියලා හොඳට බලන්න. අපිට පේන්නේ මේ වගේ. පැහැදිලිද? පේනවනේ? that is internal. inline internal. ඒ නිසා අපිට ඒක දැක තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි. එහෙනම් මේක ලියා ගන්න උදාහරණයේ වශයෙන්. මිතේෂි දැන් උත්තරේ හරි. පේනව නේද? හොඳට කල්පනාවෙන් දාන්න ඕනේ. ලියා ගන්න කොයි ටික කියනවා. ඉතින් අපි පස්සේ මේ ඔක්කොම උදාහරණ දාලා try කරනවා. but right now you can do that. ඉතින් අපි අර කරපු exercise එක අපි ඊළඟට develop කරන්නේ CSS දාලා. සාමාන්‍යයෙන් HTML වල කරන්න අමාරු දේවල්, සමහරට කරන්නම් බැරි දේවල් අපිට CSS වලින් පහසුවෙන් කරන්න පුළුවන්, නිවැරදිව කරන්න පුළුවන්. හරිනේ උදාහරණය. So now we move to the third one. What is third one? External. මේකේ මොකද වෙන්නේ? අපි ඇත්තටම කරන්නේ මොකද්ද? අපිට අවශ්‍ය කරන CSS codes ටික වෙනම type කරලා වෙනම file එක save කරනවා extension එක CSS දාලා. What we are doing is our settings will be stored in a separate file put in the CSS extension. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ෆයිල් එක අපි ලින්ක් කරනවා අපේ HTML ෆයිල් එකට. We are linking that CSS file into the required HTML file using the link tag in the head part. අපි head part එක තුල link කියන tag එක පාවිච්චි කරලා අර අපි හදපු CSS ෆයිල් එක link කරගන්නවා මොකටද HTML ෆයිල් එකට. මේකේ වාසි ගොඩක් තියෙනවා. මොකද්ද වාසි ගොඩ? අපිට තනි CSS ෆයිල් එකක් හදලා ඒක HTML ෆයිල් ගොඩකට ෂෙයා කරන්න පුළුවන්. තේරුණාද? අපි හදනවා එක CSS ෆයිල් එකක් මෙතන. මේක අපේ CSS ෆයිල් එක. අපිට මේක පුළුවන් HTML ෆයිල් ගොඩකට ෂෙයා කරන්න. ඒතර අපි නැවත අර කෝඩින් ටයිප් කරන අවශ්‍යතාවයක් නැහැ. හිතනවා අප්ඩේට් කරන්න ඕනේ කියලා. අපි දැන් වෙබ්සයිට් එක හදනවා P2C එක වෙබ්සයිට් එකක් හදනවා. අයි මේ P2C යටම ඉන්ලයින් හරි ඉන්ටර්නල් හරි දැම්මොත් මොන හරි පාටක් වෙනස් කරන්න හිතුවොත් මොකද වෙන්නේ? ආනේ P2C වෙනස් කරන්න ඕනේ. නේද? ඒතර කොහොමද වැඩේ? කරන්න අමාරුයිනේ.
හැබැයි දැන් අපි මේ හදලා තියෙන CSS external නම් අපි මේ ෆයිල් එකේ පාඩ වෙනස් කරපු ගමන් මොකද වෙන්නේ? මේ ඔක්කොම ෆයිල්ට බලපානවා. Only one change, only one update, it will affect to the whole set of pages. It is easy to maintain. නරතුකුවෙන් පාසුයි. Easy to update. ජාවත් කලකිරීම පාසුයි. බලන්න විශේෂ පාසු වෙනවා. ෆයිල් සයිස් අඩු වෙනවා අපිට. දැන් මේ කෝඩින් ටික මේ හැම ෆයිල් එකකට ටයිප් කරන්න ඕනේ වනේ. So ෆයිල් 100ක් තිබ්බොත් මේ ප්‍රමාණය 100 පාරක් වෙනවා. දැන් මොකද වෙන්නේ? එක තරයි තියෙන්නේ. So that is very easy. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි කියමු මේක අපේ global setting එකක්. අපි සම්පූර්ණ වෙබ් පිටුවේ P එකේ ෆොන්ට් එක හැදුවා X කියන ෆොන්ට් එක. සයිස් එක 50 හැදුවා. අපිම හැදුවානේ. දැන් මොකද වෙන්නේ? හැම පිටුවකම ෆොන්ට් එක X එනවා සයිස් එක 50 වෙනවා. පැරග්‍රාෆ් වල P tag එකට අදාළ ඒවාට. අපිට ඕනේ එක පිටුවක setting එක වෙනස් කරන්න ෆොන්ට් එක Y සයිස් එක 40. අන්න අපි දාගන්නවා මොනවද? internal. ඔක්කොම page වලට බලපාන්නේ ෆොන්ට් එක X සයිස් එක 50. හැබැයි මේ පිටුව අපි හැදුවොත් මේකේ internal හැටියට ෆොන්ට් එක Y සයිස් එක 40 මේ පිටුවට පමණක් බලපානවා ඒ setting එක. තව ඉස්සරහට ගිහිල්ලා මේ පිටුවේ එක පැරග්‍රාෆ් එකක් අපිට ෆොන්ට් එක ඉන්සර්ට් කරන්න ඕනේ, ටයිප් එක 80 කරන්න ඕනේ. අන්න දානවා මොකද්ද? inline. දැන් තේරෙනවද? එතන මේකේ අපි inline පාවිච්චි කරන පේලි විතරක් මේකෙන් සෙට් වෙනවා. ඉස්සර දෙකෙන් 80. internal ඔක්කොම ටික සයිට් වෙනවා මේ විදිහට. මේ දෙක නැත්තම් තමයි බලපාන්නේ මොකද්ද? මේ කියන external එක. This has the lowest precedence level. ඒකට තමයි අවම බලයක් අපිට තියෙන්නේ. ඒක නිසායි මේගොල්ලෝ තුනක් හඳුන්වා දුන්නේ. සරලව කිව්වොත් මේ කතා කරන external එකට global හැම තැනටම බලපාන හැම පිටුවටම බලපානවා. හැබැයි global එක බලපාන්නේ internal නැත්තම්. internal එක බලපාන්නේ inline නැත්තම්. inline තිබුණොත් මෙයාගේ බලයේ අංක 1 inline ඉස්සලම inline තමයි ක්‍රියාත්මක වෙන්නේ. inline නැත්තම් තමයි යා internal වලට යන්නේ. internal වලට යන්නේ. internal නැත්තම් තමයි යා external වලට යන්නේ. ඒතර ඒක තමයි අපි කියන මේ priority level එක. එහෙනම් පොඩ්ඩක් අපි ලියාගමු මේ external setting එක ගැනත් මොකද අපි කරන්නේ කියලා.
හරි නේද? අතන අපිට එක HTML ෆයිල් එකක් තුල CSS ෆයිල් 3-4ක්වත් පාවිච්චි කරගන්න පුළුවන්. So if you have different kind of CSS files, you can combine, you can link several CSS files into a single HTML file. නිසා අපිට ඇත්තටම අපිට වෙළඳ පොලේ තියෙනවා CSS වල හදපුවා අපිට සල්ලි වලට ගන්නත් පුළුවන්. You can download something. අපිට download කරන්න පුළුවන්. ඒතර free define කරපු CSS codes තියෙනවා. CSS file තියෙනවා අපිට file කෙලින්ම අරගෙන අපේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපිට එක HTML file එකක් තුළ CSS file දෙක තුනක්වත් අපිට use කරන්න පුළුවන්කම තියෙනවා. So these are a lot of advantages. That's why we are using it. Okay? බලන්න කොහොමද ලියන්නේ කියලා මේක. මේ තමයි link කරන විදිය. This is the way how we are linking. නිසා link කරලා literally ලියන්න දැන්ට ඇති. අපි පස්සේ බලමු කොහොමද මේකේ CSS code ටික ලියන්නේ කියලා. අපි දැන්ටම ලිව්වනේ. This writing under his head part. Okay, that is very, very important. So this is the name of the CSS file we are going to use. පැහැදිලිනේ? right. ඊට පස්සේ ටික අපි note එකේ තියෙන නිසා අපි ලියා ගන්න ඕනේ නෑ මේවා. ටක් ගාලා කියවන්නකෝ. ඉංග්‍රීසි කට්ටිය note එකේ තියෙනවා. ටක් ගාලා අපි කියවමු මේ ටික. The precedence ප්‍රමුඛතාවය. So highest priority is the inline. නේද? highest මොකද්ද? inline. ඒ තමයි highest මේක. අපි දැන් කිව්වා. ඊට පස්සේ අපිට එන්නේ internal. ඊට පස්සේ external. ඉතින් web browser ඒවා. මම කියවර අපි දැන් head එක පාවිච්චි කරලා අපි තීරණය කරපුවා තියෙනනේ එයා. එයාට මේක දන්නේ. browser එක දන්නවා. So within the browser we can introduce different styles. So browser has the lowest priority. browser එකට තියෙනවා අවම බලය. හැබැයි මේ මොනවා කිව්වත් තව පුංචි දෙයක් තියෙනවා මෙන්න මේ අවසාන නෝට් එක බලන්නකො මෙන්න මේ නෝට් එක අවසාන නෝට් එක මේ කතාව දැන් අපි පොදු ලක්ෂණය මේක හැබැයි අපි මේක ලියද්දී හෙඩ් පාර්ට් එකේ ලියන ක්‍රමය අනුව මේ ඉන්ටර්නල් එක එක්ස්ටර්නල් එකට බලය වෙනස් වෙනවා බලය පොඩ්ඩක් වෙනස් වෙනවා අපි අර ලියන ක්‍රමය අනුව ඒක චුට්ටක් මතක තියාගන්න ඒක ප්‍රැක්ටිකලි අපිට සිද්ධ වෙන දෙයක් හරි ඒ කියන්නේ අපි ඉන්ටර්නල් කෝඩ් එක ලියලා යටින් ලියුවොත් එක්ස්ටර්නල් එකේ බලය වැඩි වෙනවා අපි HTML page එක තුල අපි දැන් මේක දාන HTML page එකේනේ අපි මේකට උඩින් තිබ්බනම් අර style tag එක define කරලා තිබ්බනම් style අපි internal ටික මෙතන තිබ්බනම් ඇත්තටම වැඩ කරද්දී මෙන්න මෙයාගේ බලය වැඩි. ඒ කියන්නේ external එකේ බලය වැඩි. දැන් පිළිවෙල කියන්නේත් එහෙමයි ඒගොල්ලෝ. පිළිවෙල කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මේක ලියන්න පස්සේ internal ටික ලියන්න. internal මෙතන ලියන්න internal ටික. ඒක තමයි සාමාන්‍ය විදිය. දැන් ඉස්සර මේ ප්‍රශ්නේ බලපෑන අද මේ ප්‍රශ්නේ බලපානවා. අපි අපේ internal ටික define කරන්නේ මේ external link එකට උඩින් නම්. මේ උඩින් නම් ලියන්නේ මේකේ බලය අඩු වෙනවා. මේ external එකේ බලය වැඩි වෙනවා. හරිද? දැන් normal rule එක තමයි ඉස්සෙල්ලා external ලියන්න ඊට පස්සේ internal ලියන්න ඊට පස්සේ inline ලියන්න. ඔය තමයි සාමාන්‍ය නීතිය. වැඩ කරන්නේත් එහෙමයි. නමුත් අපි කිසියම් විදියකින් external එක ලිව්වා නම් internal ට පස්සේ
අපි මෙහෙමනම් අපේ head part ඉල්ලලා තියෙන්නේ. එතන වෙන්නේ මොකද්ද? external එකේ බලය වැඩි වෙනවා internal ට වඩා. අපි practical එක හම්බ වෙයි අපිට practical එක කරද්දි අපිට ඒක බලන්න පුළුවන්. හරිද? ඒකයි මම මේ අන්තිම එකේ මේක විශේෂ සටහනක් වශයෙන් දැම්මේ. හරිද? ඒක highlight කරලා තියාගන්න තමන්. ඒක highlight කරලා තියාගන්න. ගොඩාක් දෙනෙක් ඒක දන්නේ නැහැ. හරිද? ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම සිද්ධ වෙනවා. So most of people do not about that, but when you try to do this one with your exercises, you will find that that will work as it says. So if you write normally internal settings before the external settings will override. That has the highest priority. එයාට බලය වැඩි වෙනවා. හරි. So now we are saying how to use these styles. අපි කොහොමද style use කරන්නේ? පොඩි tip ටිකක් නේද? පොඩ්ඩක් කියවන්න ටක් ගාලා. මේකේ note එක නිසා note එකේ නිසා ලියා ගන්න ඕනේ නැහැ. ඔය note එකේ තියෙනවා. ටක් ගාලා කියවන්නකෝ. Use inline styles to control the style of content within the one pair of HTML tags. එක් HTML උසුල්ල යුගලයක් තුළු අන්තර්ගතය පාලනය කිරීමට පේලිගත විලාස භාවිත කරන්න. එක පේලියක් විතරක් ඕන. එක පේලියක් විතරක් ඕන එක පාවිච්චි කරන්න. ඒක ඒ පේලිය විතරක් ආවෙනිකයි. අනිත් පේලියට බලපාන්නේ නැහැ. Use internal or embedded style to change the style of one page. එක් පිටුවක විලාස වෙනස් කිරීමට අවශ්‍ය වෙනස් කිරීමට අභ්‍යන්තර හෝ කාවැදී විලාස භාවිත කරන්න. පැහැදිලිනේ? So that will effect to the whole page. තුන්වෙනි එක. Use external or linked style sheets for the styles that apply for many pages or all the pages in the website. වෙබ් අඩවියක පිටු කිහිපයකට හෝ සියල්ලටම විලාස ආදේශ කිරීමට බාහිර සබැඳි විලාසපත් භාවිත කරන්න. හරි පැහැදිලිද? නේද? ඒ තමයි ටිප් ටික. ඉතින් ටිප් ටික අරන් ගිහලා බලමු කොහොමද අපි ස්ටයිල් යූස් කරන්න කියලා. ඉතින් මේක ටිකක් අපිට අමාරු වගේ දැනීමුලදී හැබැයි ඔයාලා ප්‍රැක්ටිකල් 3-4ක් කරාම මේක හරිම ලේසි වැඩක්. ඒ නිසා අද වෙබ් ඩිසයින් කරන හැමෝම වැඩ කරන්නේ CSS එක. So all the web designers are working with CSS because that can use to format our HTML documents very attractively. අපිට අපේ වෙබ් පිටුව එතන වෙබ්සයිට් එකම ඉතාම ආකර්ෂණීය සකස් කරන්න පුළුවන් මේ CSS පාවිච්චි කරලා. ඒ කියන්නේ වෙබ්සයිට් හදනවා නම් අපි හැම කෙනෙක්ම අනිවාර්යෙන් CSS දැනගතම යුතුයි. අලුත් දෙයක් නැහැ. අර අපි කතා කරපු ටැග් ටිකම තමයි තියෙන්නේ. හැබැයි වඩාත් ක්‍රමානුකූලව මේ ටික අපි දාලා තියෙනවා. That's why we want to know. Okay, now we'll see how to use these things. That is the normal syntax of the CSS. මේ තමයි CSS පාචන සාමාන්‍ය විලාස නීතිය. සාමාන්‍ය නීතිය. හරි? බලන්න මොකද ගන්න? අපිට select මේ select කරන අපේ tag එක. අර h1 කිව්වේ p කිව්වේ මේ tag එක. මෙතන අගයන් දෙකක්. දත්ත දෙකක්. එකක් තමයි property එක value එක. property කියන්නේ ගුණාංගය, value කියන්නේ අපිට අවශ්‍ය කරන අගය. මම සිංහල මාධ්‍යයට ලියා ගන්න property කියන්නේ ගුණාංගය, value කියන්නේ අගය. මේ select කියන්නේ තේරීම නැත්නම් තෝරකය. පොඩ්ඩක් මේක කියවමු එහෙනම් ටක් ගාලා. මම අර මුලින් කියපු ටික ඔය තියෙන්නේ. property එකයි value එකයි වෙන් කරනවා තිත්කමාවකින්. sorry. colon එකකින් දෙතිතෙන් එක එක item එක විස්තරය වෙනස් කරනවා නැත්නම් වෙන් කරනවා තිත්කමාවකින් semicolon එකකින්. ඉතින් මේ ඔක්කොම ටික දාන්නේ අනිවාර්යයෙන් මේ වගේ සංගල වරාණක් ඇතුලේ. All the set of settings are putting within a curly brace. So මේක අර select එකට දාලා එක select එකකට.
පැහැදිලිනේ මේ තමයි රූල් ටික මේ ටික මතක තියාගන්න හරි නෝට් එකේ තව කමෙන්ට් එකක් ගැන තියෙනවා අපිට මේකේ පස්සේ හම්බ වෙයි කමෙන්ට් එක දාන විදිය හරිද කමෙන්ට් දාලා හම්බ වෙයි තව ටිකකින් if you look at HTML is not case sensitive HTML කියන්නේ මේ අකුරු ભેදය බලපාන එකක් නෙමෙයි CSS කියන්නේ අකුරු ભેදය බලපාන්නේ නැහැ හැබැයි අපි නම් පාවිච්චි කරොත් නම් මෙන්න මේ වගේ නම් පාවිච්චි කරොත් මේ වගේ තියෙන්නේ මෙන්න මේකද නම් බලපානවා කේස් එක සාමාන්‍ය CSS අපි ලියනකොට අර property වලට value වලට කේස් එක බලපාන්නේ නැහැ ගොඩක් වෙලාවට හරි CSS වල HTML වගේම තමයි නමුත් අපි කියන්නේ selector එකක් නෙමෙයි ඒක මේ වගේ තැනකදී මේ දෙක අතර මේ කේස් එක බලපාන අකුරු කේස් එක බලපාන හරි ඒ නිසා ගොඩක් අපි කියන්නේ අර HTML කෝඩ් එක ලියද්දී ඔක්කොම සිම්පල් ලියන්න නම් ලියද්දී තමයි මොකක් හරි කන්වෙන්ෂන් පාවිච්චි නම් ලියද්දී ගොඩක් වෙලාට ෆස්ට් ලෙටර් කැපිටල් ලියන්න නම් ලියද්දී තමන්ගේ නමනේ ඒක දැන් මේන් කණ එක මම ලියන නමක් ඒතර එතනදී අර ඕනනම් මේ M එකත් කැපිටල් මේ C එකත් කැපිටල් ලියන්න තමන් මොකක් හරි ක්‍රමයක් පුරුදු වෙන්න ලියන්න නැත්නම් ඔක්කොම සිම්පල්ම ලියන්න ඒක වඩා ෂුවර් නේ බරද්දක් වෙන කවදාවත් whole thing right simple then you don't make mistake at all සාමාන්‍යයෙන් දැන් කියන්නේ CSS code HTML code simple ලියන්න ඉතින් මේ variable name පවා මේ selector පවා ඔක්කොම simple පාවිච්චි වඩාත් ඒක ආරක්ෂාකාරී අපි දැන් පස්සේ යන Python කියලා භාෂාවක් Python උත් අපි කියන්නේ ඔක්කොම keyword තියෙන simple letters දෙකයි තියෙන්නේ අපිට simple letters නැති ඒ කියන්නේ true and false විතරයි අනිත් ඔක්කොම simple letters ඒ නිසා වඩා හොඳයි ඔක්කොම simple letters පාවිච්චි කරන එක මේ තමයි පාවිච්චි මේ rule එක නේද ඔය මම නෝට් එකේ ඉඩ තියලා තියෙනවා තුන්වෙනි පිටුවේ මේ තුන්වෙනි පිටුවේ තමන් කරේ දෙකෙන් එකක් ඇඳගන්න දෙකෙන් එකක් දෙකම එකයි මම කැමති උඩ එකට එක ලස්සනයි නේද හරි උඩ එක ලස්සනයි CSS නේ නිසා තමන් කැමති දෙකෙන් එකක් ඔය තුන්වෙනි පිටුවේ අර සටහනට යටින් ලියා ගන්න ඉඩ ටික ප්‍රමාණවත් තුන්වෙනි පිටුවේ මේ සටහන කියලා තියෙන්නේ මේකට යටින් ඉඩ ටිකේ ඔය ටික ලියා ගන්න ඉඩ ටික ප්‍රමාණවත් මේක තමයි syntax එක හොඳට මතක තියාගන්න first we write the
selector within curly brace we are writing the declaration declarations. So how to write declaration? The property name colon property value. There's a property and the value. Normally say property name and the property value. අපි එහෙම කියන්නේ නමුත් අපි නිකන් property and value කියලා වඩා ලේසියිනේ. So we write the declaration how to declare the things, the name of the property and the value of the property. The property and the value. අපි එහෙමයි කියන්නේ. එසා මේක හැමසම පාවිච්චි කරන්නේ. So you need selector. Selector කියන්නේ මොනවද? අපි ඉගෙන ගත්ත HTML tag ටික. Selectors are HTML tags. All HTML tags. අපි කරන්නේ මොකද මෙතනදී? මේ HTML tag එක modify කරනවා. You can see that. We are modifying the HTML tag. ඉතින් අපි කරන්නේ style කරනවා අර HTML tag එක. හරි? ඒ නිසා අපිට HTML එක හොඳ අවබෝධයක් තියෙනවානේ මේ වැඩේ කරන් යන්න. සාමාන්‍යයෙන් HTML වලින් කළ නොහැකි සියලුම දේ අපිට CSS වලින් කරන්න පුළුවන්. CSS වලින් කරන්න බැරි නම් අපිට මේ setting එක කරන්න පුළුවන් කමක් නැහැ. දැන් සමහරට ඔයගොල්ලෝ එක එක ප්‍රශ්න අහුවානේ. අරවා කරන්න පුළුවන්ද මේවා කරන්න පුළුවන්ද කියලා. නේද? මට මතකයි කවුරු හරි කෙනෙක් අහලා තිබ්බා අර බුලට් දාපම බුලට් සෙන්ටර් කරන්න පුළුවන්ද කියලා. නේද? ඒවා CSS වල පුළුවන්. CSS වල පුළුවන්. CSS වලින් බැරි නම් බෑ තමයි. ඒවා HTML එක බෑ. HTML is not that strong design language. But CSS can customize all the HTML elements or the tags. HTML මූලාංග නැත්නම් උසුලන සියලු අපිට ඉතාමත් ලස්සනට කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? right අපි ඉස්සරහට යමු. දැන් මේ සිලෙක්ටර් තමයි අපිට තියෙන්නේ. අපි සිලෙක්ටර් කොහොමද යම් ආකාරයට වැඩ කරගෙන යන්නේ කියලා අපි කතා කරන්න යන්නේ. සිලෙක්ටර්ස්. මෙතන තියෙනවා CSS කමෙන්ට් එක නෝට් එකෙම උඩ තියෙන්නේ ඔයගොල්ලන්ගේ නෝට් එකේ උඩ තියෙන්නේ මම මේක පල්ලෙහාට දාලා නේ. අපි දැන් මතකනේ HTML tag එකේ අපි කොහොමද HTML tag එක මොකද පාවිච්චි කරන්නේ කමෙන්ට් එකක් දාන්න. මම ටගර් chat එකට දාන්න HTML වල කමෙන්ට් tag එක මොකක්ද කියලා කමෙන්ට් කරන්නේ කොහොමද කියලා. HTML වලදී අපි කොහොමද කමෙන්ට් එකක් දාන්නේ? ටගර් මට දාන්න chat එකට. What is the tag we are using for comment in HTML? ඉක්මනට chat එකට දාන්න HTML වල මොකද්ද comment tag එක? මතකද? මේ තියෙන්නේ CSS comment tag එක. දැන් හැම language එකකම ඒ වගේ දේවල් තියෙනවා. ඔය විස්තර දානවා ඒක හරි. මිතේෂි දාපිගේ පොඩි ගැටලුවක් තියෙනවා. සිසුර දාපිගේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් බලන්න පේනවද? හොඳට මතක තියාගන්න අපි මොන කතා කිව්වත් ඕගලන්ගේ විභාගයෙන් 160ක් මෙමරි ටෙස්ට් එකක් A level විභාගෙ. නිසා අපිට මේවා හොඳින් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මිතිසි තාමත් පොඩි වැරද්දක් තියෙනවා. සිසුර දැන් හරි නේද? It's a simple tag. Very simple tag. H එක වගේ H2 වගේ P වගේ නේද BR වගේ මේක tag එකක්. මොකද පාෂන් අපි අනිත් කඩේ දාන්න බාන්නේ දැන් ඉන්නවනේ තව කටේ අනිත් කටේ දාන්න ඉක්මනට. දැන් පැද ඔයගොල්ලන්ට. මොකද දැන් කියන්න එපා පාඩම් කරන්න හම්බුනේ අරම ඒව අදාළ නැහැ. ඔයාලා හැමතිස්සෙම ටච් එකේ ඉන්න ඕනේ. නැත්තම් අපිට මේවට උත්තර දෙන්න බෑ. මොකක්ද දාන්න අපි? exclamation 2 hyphens තමයි start එක. ending මොකද්ද? 2 hyphens. ඔක තමයි අපේ comment එක. So normally we are writing as a single element, single point. මේක start එක මේක end එක. මෙතන ඕන වශයෙන් ලියමු. So that will be commented. This will not appear on the web browser. web browser page. එතකොට අපිට ඕන යම් කිසි ආකාරයකින් CSS වල comment එකක් ලියන්න අපි ලියන්නේ මෙන්න මේ වගේ. මේ start with the slash asterisk, ending with the asterisk slash. මේක තමයි අපේ starting point එක with ending point එක. ඒ කොටස පාවිච්චි කරන ඒගොල්ලෝ comment එකක් වශයෙන්. So here the comment can be single line or multi line. ඒක තනි පෙළයක් වෙන්න පුළුවන්. පේලි
කිහිපයක් වෙන්නත් පුළුවන්. it can be single line or multi line. තනි පෙළක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. ඉතින් අපිට ඕන තරම් දාගත්තා. උදාහරණ අපිට පේනවා නෝට් එක උදාහරණ දෙන්න මම මේක ලියා ගන්න ඕනේ අපිට ලියා ගන්න ඕනේ නැහැ. මේක තියෙනවා නෝට් එකේ. so you can refer that. පැහැදිලිද? අපි යනවා CSS මේ selectors වලට. නේ? අපි සාමාන්‍ය ඉගෙන ගන්නවා selectors වර්ග කිහිපයක්. These are the common selectors we are learning with our lesson. Element selector, ID selector, class selector, group selector, and the universal selector. So these are different type of selectors we are going to use with the CSS. අපි CSS ඇතුලේ පාවිච්චි කරනවා විවිධාකාරයේ තේරීම් කාරක කිහිපයක්. එකක් මූලාංග තේරීම් කාරකය, හැඳුනුම් තේරීම් කාරකය, පන්ති තේරීම් කාරකය, කණ්ඩායම් තේරීම් කාරකය සහ විශ්ව තේරීම් කාරකය. දැන් මේවා පාවිච්චි තමයි අපේ ડોකියුමන්ට් අපි ලස්සන කරන්නේ. නිසා විභාගෙදී මේ හැම එකක් ගැන ප්‍රශ්න අහලා තියෙනවා. නිසා අපිට මේ හැම එකක් ගැනම පැහැදිලිව දැනන් ඉන්න ඕනේ. ඕනෙකින් ප්‍රශ්න අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්නත් එකක් දෙකක් තියෙනවා. හැම එකෙම මිශ්‍ර වෙච්ච ඒවා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ ස්ට්‍රක්චර්ඩ් එකේ. නිසා අපිට අතහරින්න බෑ. පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් එකම අවුරුද්දකයි මේක එසේ එකේ තිබුණේ. අනිත් හැම අවුරුද්දෙම තිබ්බ මේකේ ස්ට්‍රක්චර්ඩ් එකේ. එහෙනම් අපිට අනිවාර්යෙන් උත්තර ලියන්නම වෙනවා. ඒ වගේම මේක ලේසිම ප්‍රශ්න වලින් එකක්. අපි දකින අපේ විභාගයේ තියෙන ප්‍රශ්න පත්‍රයේ ලේසිම පහක තමයි HTML කියන්නේ. මොකද හරිම සරලයි අපිට උත්තරේ ගොඩාක් හොඳට ලියන්න පුළුවන්. හැබැයි 90%ක්ම ළමයි CSS කොටස වරද්ද ගන්න. 90%ක්ම CSS කොටස වරද්ද ගන්න. බොහොම ටික දෙනෙක් CSS කොටස හරියට ලියන්නේ. ඔය දැන් නම් ටිකක් හොඳයි. දැන් ගොඩක් කට්ටිය ලියනවා. නමුත් තාමත් ගොඩක් දෙනෙක් මේ CSS කොට වරද්ද ගන්නවා මේ syntax එක තේරුම් නොගෙන. syntax එක මේ වගේ තියෙනවා. මේක තමයි වැදගත්ම syntax එක. මෙන්න මේ. මොන මතක තියාගන්න. මේ keyword තියෙනවා. මේ කලකෝ keywords තියෙනවා. ඒ keywords එක දැනගෙන ඉන්න ඕනේ. අපි list එකක් දෙනවා. list එක වල note එකේ තියෙනවා list එක. නේ අපි list එක දීලා තියෙනවා note එකේ. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ list එකෙන් එහා දැන්ට අහන එකක් නැහැ. ගොඩාක් තියෙනවා අපි ගන්න HTML tag පාවා ගොඩාක් තියෙනවා අපි ඔක්කොම tag ඉගෙන ගන්න නැහැ නේ. tag ගොඩාක් තියෙනවා අපි ඔක්කොම අපිට ඕන කරන අත්‍යවශ්‍ය අපි වෙන. ඒ වගේ මේකෙත් මේ ගොඩාක් declaration තියෙනවා. අපි ඔක්කොම ඉගෙන ගන්න නැහැ. අපි තෝරගත්ත properties කීපයක් අපි ඉගෙන ගන්නවා. තේරුණාද? ඉතින් අපිට ඉන්ටර්නෙට් එකේ ඔක්කොම ටික තියෙනවා. නමුත් අපිට ඔක්කොම ඕනේ නැහැ. අපිට කිසියම් අපේ මට අවශ්‍ය අපි තෝරගන්න. මේ ටික note එකෙන් ලියා ගන්න ඕනේ. note ටික තියෙනවා මේ ටික. ලියා ගන්න ඕන කමක් නැහැ. Okay, now we go one by one. We select first one. Element selector. මූලාංග තේරීම් කාරක. හරි? පොඩක් ලියා ගන්නකො. ඔක note එකේ ලියලා නේ පොඩක් ලියා ගන්නවා වාක්‍ය ටික. පිටු අංක 4. අපි මේක තමයි දැන් ඉගෙන ගත්තේ. අපි අර උදාහරණ වල කරේ මේක නේ. ඔය p කියලා h1 කියලා අපි කරේ ඕක. මූලාංගය. අපේ අර කියන එලිමන්ට් එක. එතන ටැග් එක නෝල කියන්නේ නේද? ටැග් එක තමයි පාවිච්චි කරන්නේ.
පැහැදිලි නේද මේක? අපි මේ වගේ උදාහරණයක් අපි ලියා ගමු. ඉඩ ඇති වෙන්නේ. බලන්න උදාහරණ මේ තියෙන්නේ. P තමයි අපේ මූලාංග එලිමන්ට් එක. text align center color එක red. color එක red font size එක 20. පේනවනේ? Always remember that if you have two words you have to combine with the hyphen. So the two examples අපි පාවිච්චි මේ P කියන එලිමන්ට් එක. අතන tag එක නේද? නිසා අපි ඒක අතන එලිමන්ට් එක මොකද start එක end එක දෙකක් තියෙනවනේ. අපි එලිමන්ට් එක කියලා කියන්නේ මූලාංග කියලා කියන්නේ. ඒතර මේකේ ක්ලෝස් කිරීමක් නැහැ. මේ අපි එලිමන්ට් එක තමයි අපි ඩිෆයින් කරගන්නේ. එලිමන්ට් එකේ setting. ඒතර අපි විශේෂයෙන් වෙන්නේ අපි එලිමන්ට් එකක් ඩිෆයින් කරොත් එලිමන්ට් එක යූස් කරන හැම තැනටම මේක බලපාන. ඉන්ලයින් එකේදී ඒකට තමයි බලපාන්නේ. ඉන්ටර්නල් නම් මුළු පිටුවටම බලපානවා. එක්ස්ටර්නල් නොත් ඒක පාවිච්චි හැමදාම බලපානවා. අපි දැන්ටම මේක පාවිච්චි කරා ඔයගොල්ලෝ මේක දන්නවා දැන්ටම. ඒ නිසා ගැටලුවක් අපිට ඇත්තේ නැහැ. හරිනේ? Then we go for ID. ID. අය මොකද ගන්නෙ? ID එක හඳුනා දෙනවා. අපිට හඳුන මෙන්න මේ වගේ හඳුනා දෙනවා. #para1. මේක තමයි නම. ඒතර අපි මේ නම පාවිච්චි කරලා අපි වැඩ ගන්නවා. ඒතර මෙතන එලිමන්ට් එකක් නෙමෙයි තියෙන්නේ. අපිට ඕනම එලිමන්ට් එකක් තුරට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි HTML වල පාවිච්චි කරන color කියන එක COLOR කියන. නමුත් මම redefine කරනවා color කියලා මේ විදිහට. මට මේක පාවිච්චි කරලා ඕනම එලිමන්ට් එකක් තුල ඒකේ වර්ණය හදාගන්න පුළුවන් වෙනවා. මේක අපිට H වලට දාගන්නත් පුළුවන්, P වලට දාගන්නත් පුළුවන්. දැන් මේක අපි ඉස්සෙල්ලා කියපු එකේ මෙහෙම කරොත් අපි P tag එක පාවිච්චි කරොත් P tag එකට මේක ඉබේ ඇප්ලයි වෙනවා. මේක ඇප්ලයි වෙනවා P tag එකට. හැබැයි දැන් අපි මේක ඇප්ලයි කරොත් විතරක් ඇප්ලයි කරන එලිමන්ට් එකට බලපාන. නැත්නම් බලපාන්නේ නැහැ. මේක බලපාන තැනක් නැහැ. අපිට මේක ඕන කරන එලිමන්ට් එකකට අරගෙන පාවිච්චි කරගන්න පුළුවන්කම නිසා පොඩ්ඩක් මේක උදාහරණයක් කරලා බලමු. තව ටිකක් අපිට මේක බලන්න පුළුවන් කොහොමද වෙන්නේ. පොඩ්ඩක් විස්තර ටික ලියාගමු.
ඔව් අහනවා ප්‍රශ්නයක් කලර් කියන වචනේ මෙතන දැම්මට කමක් නැද්ද? මේක මොකද්ද? මේක අපි හඳුන්වා දෙන නමක්. අපිට ඕන එකක් දාතේ. මේ තියෙන මේ පැරාවන්. පැරාවන් කියන එක සම්මත දෙකක් නෙමෙයිනේ. අපිට ඕන එකක් දාතේ. මම මේකයි කිව්වා අපි දැන් සාමාන්‍යයෙන් HTML දී පාවිච්චි කරන කලර් කියන්නේ COLOR නේ. අමෙරිකන් විදියටනේ. මේක ඇවිල්ලා අපේ ID නම. This is the name of the ID. We can use anything. ඕනම එකකට පාවිච්චි කරනවා. ඒක ස්පෙලිං හරියන එකක් වෙන්න ඕනේ නැහැ. ස්පෙලිං අතර බලපාන්නේ නැහැ. This is some kind of a name. දැන් මේක අපි මිනිස්සුන්ට නම් දාන්නේ. මිනිස්සුන්ට නම් දානකොට අපි බලන්නේ නැහැනේ මිනිස්සුන්ගේ දේවල් බලන නම් දාන්නේ නැහැනේ. එහෙමනේ නම් දාන්නේ. මොකක් හරි අපි නමක් දාන්නේ. ඒ වගේ මෙතනට අපි දාන්නේ this is some kind of ID. That's called ID. අතන අපි එතනදී අර කියන ඉංග්‍රීසි වචන ගැන හිතන්නේ. අපිට නිකන් x දැම්මත් කමක් නැහැ, y දැම්මත් කමක් නැහැ. හැබැයි ඉතින් ගොඩක් අය අපි දාන්න ඕනේ මොකක් හරි comprehensive name එකක්. You have to put some kind of a comprehensive name, then you can easily understand that. ඒකේ අවශ්‍යතාවය. අපි ඉතින් මේකට දාන්න ඕනේ හැඳුනුම් කාරකය. We go for next one, class selector. අපි පස්සේ උදාහරණයක් බලනවා. හරි පස්සේ බලන උදාහරණ අරගෙන පන්ති class එකක්. මෙන්න මේ define කරන class එක define කරන්නේ මේ විදිහට. dot එකකින්. dot එකකින්. හරි? දැන් මෙතනත් අයි මේ පාවිච්චි කරන මොකක් හරි නමක්. මේක තමයි ID එක වගේ නම class එක. So class එක define කරන්නේ dot එකකින්. ID එක define කරන්නේ hash එකකින්. මේ දෙකේ භාවිතය දෙකක්. අපි පස්සේ ඉගෙන ගන්නවා. භාවිතය දෙකක්. ඒ නිසා ලියාගමු note එක පොඩ්ඩක්.
මේ වෙනම මේ මතක තියාගන්න පළවෙනි එක එලිමන්ට් එක අපේ දෙවෙනි එක ID එක තුන්වෙනි එක ක්ලාස් එක. තව එකක් තියෙනවා. අපි මොකද්ද? group selector. කණ්ඩායම් තේරීම. හරි? දැන් මෙතනදී අපිට මේ කතා කරන එක අපිට පොඩි දෙයක් සෙට් කරත හැකි. ඒ නිසා අපි මේකත් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරගන්නවා. මෙන්න මේ වගේ නිශ්චිතව හඳුන්වන්න. මේ බලන්නකෝ. p.center. එතකොට මේක බලපාන්නේ මෙන්න මේ විදිහට. ක්ලාස් එක සෙන්ටර් එකට අනිතර බලපාන්නේ. දැන් මේ ක්ලාස් කියන ඇට්‍රිබියුට් එක හැම ටැග් එකකටම ඇත්තෙත් නැහැ. ඒකත් මතක තියෙනවා. හරිද? ක්ලාස් කියන ඇට්‍රිබියුට් එක හැම ටැග් එකකටම ඒ නැති ටැග් වලට වාචන්නත් බෑ අපිට. ගොඩක් ඒවාට තියෙනවා. සමහර ඒවාට නැහැ. අපි මේ උදාහරණ දෙකක් දෙනවා මේ වගේ. ඒ නිසා මේ උදාහරණ දෙකත් හොඳ යටින් ලියා ගන්න. හරි. අපි මේ උදාහරණ කීපයක දාලා බලනවා සැබෑවටම වෙන්නේ මොකද්ද කියලා. බලන්න පුළුවන් එතකොට. හරි. right. අපි ඉස්සරහට එනවා. හරි. පුංචි දෙයක්. මේ අපි කතා කරන මේකේ මේ හැඳුනුම් ID එක යුනික් වෙන්න ඕන. ඒක වෙනස් වෙන්න බෑ. but class can be same. හරි. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් අපි ඉස්සරහ ඉගෙන ගන්නවා පාවිච්චි කරද්දී. so we go group selector කණ්ඩායම් තේරීම. අපිට එකපාර කණ්ඩායමක් තෝරගත්තා. මෙන්න මේ වගේ බලන්න. දැන් මේ තුනක් ලියවනේ අපි H1 H2 P. දැන් මේකේ සමාන ඒවා තියෙනවනේ. දෙකේම alignment එක මේ තුනේම alignment center කරලා කලර් එක රෙඩ් කරා. අපිට මේ තුනක් ලියන්න නැතුව මේ තුන අපිට එකතු කරලා මෙහෙම ලියන්න පුළුවන්. without writing three different element selectors, we can combine them and make something like this single one. So වඩා පහසු නැද්ද මේක? හැබැයි setting ටික සමාන වෙනවා. හරි මේ setting ටික සමාන වෙන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. You can see that. That is called the group selector. අපි කණ්ඩායමක් වශයෙන් selector එක දාගන්නවා. ඒත් අපිට ඕන දෙයක් මේකෙදි
පාසුවෙන් කරගන්න පුළුවන්. අපි ඒක ලියාගමුද? ලියා ගන්නකො එකක් තියෙනවා. හරි ඒක ලියාගමුනේ. මෙන්න මේ කළු පාට එක නෝට් එකේ තියෙනවා. මේක නෝට් එකේ තියෙනවා. ඒක ලියා ගන්න ඕනේ. ඒක නෝට් එකේ තියෙනවා. හරි. ඔය රතු පාට දෙකම ඔයගොල්ලෝ නේද? එකතන ලියාගත්තත් කමක් නැහැ. හරි. හරි මේක. අපි ඕනම් මේකත් පොඩ්ඩක් ලියාගමු ඊළඟ උදාහරණ වශයෙන් නේද? මේ ටික අපිට ගෲප් කරන්න පුළුවන් ද බලන්න කොහොමද කියලා. මේ ගෲප් කරන්න විදිය. පුළුවන් ද ගෲප් කරන විදිය. ඊළඟ අපිට දෙන උදාහරණයක් නේද? පස්වෙනි පිටුවේ. මේක මට ගෲප් කරලා ලියන්න බලන්න ඕගොල්ලෝ වරද්දන්නේ නැතුව හරියටම.
ලියන්න බාන්න මේ ටික දැන් කාණ්ඩගත කරලා. මොකද වෙන්නේ දැන් මේකේ හැටියට? font size එක කාණ්ඩගත කරන්න පුළුවන්ද? Can you group the font size? You can't do by different sizes. But font weight is normal. All are normal. What we can do? We can combine that. Only that we can combine. So all these are combined. Rest we keep as it is. පේනවද? පැහැදිලිද? පේනවනේ? ඔතනයි වෙනස තියෙන්නේ. So whatever we can combine, we can combine. We may as a group. කාණ්ඩ කරගත හැකි දේවල් අපි කාණ්ඩ කර කරගන්න. අනිත් අනිකන් තියෙනවා. පැහැදිලි නේද මේ ටික? ඊට අපි අන්තිම ගල් ලියාගමු. විශ්ව තේරීම් කාරකය. Universal selector මේ වගේ ලියන්න. asterisk එක. ඉතින් මේකෙදි ඕන එකට දාන්න පුළුවන්. ඒත් මේක බලපාන අනිත් ඒවා නැත්තම් විතරයි. වෙන ඒවා නැත්තම් බලපාන්නේ නැහැ. තේරෙනවද? right. මේ කැල නෝට් එකේ තියෙනවා. ඊටු ටික ලියාගන්න. අපි ඊළඟ දවසේ මේ ටික පාවිච්චි කරලා පුංචි වෙබ් පිට් දෙක තුනක් හදලා බලනවා. How can we apply these things to web pages? හරි? අර තුන් විදියටම. Inline, internal, external. හරිද ඒ ටික? So next day we look at
the CSS competitors and also do some practical on this one. මේ පුංචි web page එක හදලා බලමු කොහොමද මේවා පාවිච්චි කරන්න කියලා. ප්‍රශ්න ගැටලු මොනවද තියෙනවද අහන්න? Is there any issues, problems to clarify? ඔටික මතක තියාගන්න අපි අනිත් දවසේ ඕවත් එක්ක exercise ටිකක් කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා. මම අහන එක එකව කරන්න කියලා තමන් ඒවට අවශ්‍ය කරන tag elements CSS codes මට කියන්න ඕනේ. හොඳට බලලා තියන්න. අපිට ළමයි සතියේ exercise එකක් කරනවා practice එකක් එක්ක. පැහැදිලිද? Okay, so we'll finish for today. We continue on next day.